mics mute කරන්න. කරුණාකරලා උදව් කරන mic එක mute කරලා mic unmute කරන්න එපා. එතන අර ගොඩක් පිරිසට කරදරයි mic එක please mic එක unmute කරන්න එපා මම. මේකට උදව් කරන්න mic එක mute කරලා මට නැත්තම් අයින් කරගන්න වෙනවා mic mute නොකරොත්. right අපි මේකේ වැඩසටහන පටන් ගන්නවා. mic එක mute කරන්න. text messages එවන්න පුළුවන්. text messages එවන්න. සර් කතා කරන්නේම අපිට ඇහෙන්නේ නෑනේ. right mic mute කරගන්න. mic එක mute කරගන්න. මමත් mute කරගෙන හිටිය වෙලා මටත් ඒක කරුණාකරලා හැමෝම උදව් කරන්න mic mute කරලා නැත්නම් ටිකක් අමාරුයි මේක හසුරව ගන්න කාටවත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. භාෂාවක් ඉගෙන ගැනීම සම්බන්ධව මූලික කාරණා ටිකක් ෂෙයා කරගන්නේ. ඉස්සෙල්ලාම අපි මේ වැඩසටහනට ප්‍රවේශයක් ගන්න.
learning a language භාෂාවක් ඉගෙන ගැනීම. ඒතර මම මෙතන භාෂාවක් කියන එකේ අදහස් කරන්නේ දෙවන භාෂාව. අපිට වඩාත්ම බලපෑමක් කරන ඒ අපේ ආර්ථිකමය වශයෙන්, සමාජීය වශයෙන් සහ අධ්‍යාපනික වශයෙන් සෑම පැත්තෙන්ම අපිට ප්‍රබල බලපෑමක් කරන භාෂාවක්. දෙවන භාෂාවක් ඉගෙන ගැනීම තමයි මම මෙතන භාෂාවක් ඉගෙන ගැනීමෙන් මේ අර්ථ දක්වන්නේ. දෙවන භාෂාවක් ඉගෙන ගැනීම. දැන් බලන්න if you are single handed you can do only a very limited things. ඇත්තටම වාට එක අතක් නම් තියෙන්න වාට ගොඩක් ටික දෙයයි කරන්න පුළුවන්කම තියෙනවා. You can do a lot of things very comfortably. You can attend day-to-day routine, day-to-day things, lot of things very comfortably, very easily, because you have got both hands. වාට අත් දෙකක් තියෙන නිසා තමයි බොහෝ කටයුතු පහසු වෙලා තියෙන්නේ. එහෙමනම් අපිට අද අපි මේ ජීවත් වෙන සමාජ ආර්ථික සන්දර්භය තුල අවම වශයෙන් අපිට භාෂා දෙකක සුහුරු බව පහසුවෙන් හැසිරවීමේ තත්ත්වය මව් භාෂාව වගේ මට්ටමකටම හැසිරවීමේ තත්ත්වය තියෙනවා නම් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා අපිට හැම පැත්තටම. ඇහෙන්නේ නැත්නම් ඔයගලන්ට සිද්ධ වෙනවා මොකක් හරි ওই පැත්තේ ප්‍රශ්නයක්. ඉයර්ෆෝන් එකක් පාවිච්චි කරන්න. If you are single handed වාට එක අතක් නම් තියෙන්නේ you can do only a limited things. පුංචි දෙයක් ඔබට කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපේ බලන්න නිකන් බැරි වෙලාවත් අතක් මොනවා හරි ආබාධයකට ලක් වෙලා නම් තනි අතින් නම් අපිට කටයුතු කරන්න වෙන්නේ. තාම කරදරයි. ඒ වගේ භාෂා සමහර අයගේ අත තියෙනවා ඒක පැරලයිස් වෙලා වගේ. වැඩක් කරන්න බෑ. ඒ කියන්නේ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා. නමුත් හරියට පාවිච්චි කරන්න, ප්‍රසන්ටේෂන් එකක් කරන්න, කතා බහ කරන්න, ලියන්න කියන්න මේ අත්‍යවශ්‍ය sannivedana අරමුණ වෙනුවෙන් ඒක පරිහරණය කරන්න තත්ත්වයක් නැහැ. right එතකොට දැන් මේකේ ඔබට අත් දෙකක් තියෙනවා වගේ තමයි භාෂා දෙකක් මනාව හැසිරවීමේ කුසලතාවයේ සහිතව ප්‍රගුණ කරගෙන තියෙනවා. දැන් මේ මට්ටමට එන්න අවශ්‍ය කරන වාග් විද්‍යාත්මක භාෂා කළමනාකරණයක් ලබා දීම තමයි අපේ මූලික අරමුණ මේ වැඩසටහන තුල. ඒ වගේම learning a second language enlightens your personality. දෙවන භාෂාවක් ඉගෙන ගැනීම ඔබගේ පෞරුෂය ආලෝකමත් කරනවා. එහෙනම් අපි මේ සම්බන්ධ වෙන්නේ අපගේම පෞරුෂය ආලෝකමත් කරන පෞරුෂය දීප්තිමත් කරන ක්‍රියාවලියක. එතකොට අන්න ඒ කියන්නේ ජීවිතයේ ප්‍රධානම සාධකය අපේ පෞරුෂය. ඒ පෞරුෂය ආලෝකමත් කරන ප්‍රතාපවත් කරන අතිශය ප්‍රයෝජනවත් කාර්යයකට අපි මේ මොහොතේ අවතීර්ණ වෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාම ඊටාම මනවි සාවධානව ඒකට සම්බන්ධ වීම වැදගත් වෙනවා. අත්‍යවශ්‍ය කාරණයක් තියෙනවා නම් පමණක් මගදී you can unmute your mic and make some comment. Otherwise I want you to mute your mics and cooperate with me. ඇහෙන්නේ නැහැ කියලා කියනවා. ඒක මෙතන මගේ මයික් වල ප්‍රශ්නයක් නැහැ හැබැයි. එතකොට දැන් එහෙමනම් අපි මේ සම්බන්ධ වෙන්නේ අපේ ජීවිතයේ පෞරුෂය ආලෝකමත් කරන ක්‍රියාවලිය. මොකද මම මේ වැඩ කීපයක් කරන්න වෙනවා, මැසේජ් බලනවා, ඒ වගේම දැන් එකතු වෙන අය සම්බන්ධ කරගන්නවා. ඒකම මයික් එක සමහර අය ටච් කරලා මේ මියුට් එක අයින් කරනවා, මම මේ මියුට් කරනවා. ඒ නිසා මට මාව ටිකක් නිදහස් කරොත් ඒ වැඩවලින් මට ගොඩක් පහසුයි. mic එක mute කරලා තියාගන්න. A different language is a different vision of life. ඇත්තටම වෙනත් භාෂාවක් කියලා කියන්නේ ජීවිතයට
වෙනස්ම දැක්මක් එකතු කරන සුභවාදී සාධකයක්. ඔබ දන්නවා දැක්ම කියන එක ආයතනයක් ප්‍රධාන ආයතනයක් ගත්තත් රටක් ගත්තත් හැම තැනටම විෂන් එකක් තියෙනවා. ඒ විෂන් එකට යන මිෂන් එක මෙහෙවරක් තියෙනවා. ඒ වගේ අරමුණකට අනුගතව ජීවත් වෙන බොහෝ මිනිසුන්ට ජීවිතේ දැක්මක් තියෙනවා. The vision is the mind picture that we have today regarding where we are going to live our life in the future. Right? එතකොට vision is the mind picture. Vision කියලා කියන්නේ මානසික චිත්‍රයක් that you have today අද ඔබ ඇති කරගෙන ඉන්න regarding where you are going to be in your life in the future. අනාගතයේ තමන්ගේ ජීවිතය ඔසවා තබන තැන පිළිබඳව අද ඇති කරගන්න මානසික දැක්මට අපි කියනවා මානසික චිත්‍රයට අපි කියනවා දැක්ම කියලා. නැත්නම් ජීවන දැක්ම. එහෙනම් මේ භාෂාවක් ඉගෙන ගැනීම කියලා කියන්නේ ඇත්තටම එහෙම පළල් ජීවන දර්ශනයක් එකතු කර ගැනීම. අපිට අපේ මව් භාෂාව තුළ යම් දැක්මක් ජීවිතය පිළිබඳ ඇති වෙලා තියෙනවා. ඒ වඩා පළල් හිමක් වෙත රැගෙන යන පුළුල් පරාසයක් වෙත ඒ දැක්ම විහිදවන්න අවශ්‍ය කරන ප්‍රබලතම සාධකය වෙන්නේ මේ අපිට වඩා බලපෑමක් කරන දෙවන භාෂාවෙන් සන්නද්ධ වීම. ඒ වගේම language is the road map of a culture. සංස්කෘතිකමය වශයෙන් බැලුවොත් භාෂාව කියලා කියන්නේ සංස්කෘතියක මග සටහන. It tells you where its people come from and where they are going. භාෂාවෙන් කියනවා මේ භාෂාව පරිහරණය කරන ප්‍රජාව කොහේ ඉඳලා කොහෙට යනවද කියන එක පිළිබඳව. එහෙනම් සංස්කෘතිකමය වශයෙන් ගත්තාම විශාල ජන ප්‍රජාවක් පිළිබඳව රූපේ චිත්‍රණය කරන කැඩපතක් තමයි අපි ඔවුන්ගේ භාෂාව හැටියට අඳුරගන්නේ. සංස්කෘතිකමය වශයෙන්. ඒ වගේම the limits of your language are the limits of your world. ඔබගේ භාෂාවේ සීමාවන් ඔබ ගනුදෙනු කරන වැඩ ලෝකේ ව්‍යවහාරික ලෝකයේ සීමාව බවට පත් වෙනවා. ඔබ ඊටාම කුඩා අපසරයක නම් ගනුදෙනු කරන්න වෙලා තියෙන එකට ප්‍රධාන හේතුව මේ දෙවන භාෂාවේ දුර්වලකම. අපිට භාෂාව දියුණු විදිහට හසුරවන්න පුළුවන් නම් විශේෂයෙන් දෙවන භාෂාව වඩා පළල් පරාසයක ඊටාම ඉහළ මට්ටමින් ගනුදෙනු කිරීමේ කටයුතු කිරීමේ විභවයක් ඒ තුල ඇති වෙනවා. ඒ නිසා අපි ව්‍යාපාර ලෝකයේ වෙන්න පුළුවන්, අධ්‍යාපන ලෝකයේ වෙන්න පුළුවන්. ඒ මොන තලයක වුණත්, මොන ශාස්ත්‍රයක වුණත් වඩා පළල් පරාසයක තාම සක්‍රිය ප්‍රබලව සුභවාදීව ක්‍රියාත්මක වීමේ විභවය අපිට ලබා දෙන්නේ භාෂා නිපුණතාවය. එහෙනම් අපි එවැනි ප්‍රයෝජනවත් ක්‍රියාවලියකට අවතීර්ණ වෙන්නේ. අපි තවත් පැත්තකින් මේ දිහා බැලුවොත් if you talk to a man ඔබ යම් පුද්ගලයෙක්ට කතා කරොත් if you talk to an individual ඔබ මනුස්සයෙක්ට පුද්ගලයෙක්ට කතා කරොත් in a language that he can understand ඔහුට තේරුම් ගන්න පුළුවන් භාෂාවකින් කතා කරොත් it goes to his head it goes to his understanding ඒක ඔහුගේ අවබෝධයට යනවා හිතට යනවා ඔළුවට යනවා කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් භාෂාවකින් කතා කරොත් ඒක ඔහුගේ අවබෝධයට යනවා මනසට යනවා ඔළුවට යනවා. But if you can talk to a man in his mother tongue, if you can talk to a man in his native language, mother tongue, in his first language, you can talk to his heart. You can address to his heart. ඔබට පුළුවන් ඔහුගේ හදවතට ආමන්ත්‍රණය කරන්න. ඔහුගේ මව් භාෂාවෙන් කතා කරන්න. එහෙනම් අපිට විදේශිකයෙක් සිංහලෙන් කැඩි කැඩි හරි කතා කරොත් වඩා සහෘද බවක්, ලෙන්ගතු බවක් ඒ පුද්ගලයා වෙතට අපි ඇති වෙනවා. වගේම අපිට දෙවන මිනිස්සුන්ට දෙමළෙන් කතා කරන්න පුළුවන් නම් අපි අතර තියෙන මේ විරසක බව ජාතික ගැටලු ගොඩක් උත්තරයක් ඒ ඇතුලේ. ඒ වගේම අපිට දෙවන භාෂාවක් පාලමක් කරගන්න පුළුවන් නම් විවිධ ප්‍රජාවන් අතර පළල් සංනිවේදන ක්‍රියාවලියකට ඒකත් සමාජීය වශයෙන් අර්ථවත් මෙහෙවරක් වෙනවා.
එහෙනම් ඔබ සමාජමය වශයෙන් වඩා අර්ථයකුත් පුද්ගලිකව ඔබේ ජීවිතයට අර්ථයකුත් ගොඩනගෙන ක්‍රියාවලියකටයි මේ අවතීර්ණ වෙන්නේ. To have another language is to have a second soul. දෙවන භාෂාවක් හැසිරවීම කියලා කියන්නේ දෙවන භාෂාවක් හොඳට කතා බහ කරන ලියන කියන මට්ටමින් තියෙනවා කියලා කියන්නේ to have a second soul. තවත් මහ යෝධ ආත්මයක් ප්‍රතාපවත් යෝධයෙක් ආත්මයක් ලෙස තමන්ගේ ජීවිතයක ප්‍රතිබද්ධව කටයුතු කරනවා වගේ. හැම වෙලාවෙම තමන්ට ඕනම දෙයක් කරගන්න පුළුවන් මහ යෝධයෙක් මහ බල සම්පන්න ප්‍රතාපවත් යෝධයෙක් තමන්ගේ හෙවණැල්ල වගේ ළඟින් ඉන්නවා. කිසිම අනතුරක් වෙන්න නොදී බලාගන්න. අන්න එවැනි ප්‍රබල ක්‍රියාවලියක් තමයි භාෂාවක් ඉගෙන ගැනීම. To have another language is to have a second soul. එන වෙනත් භාෂාවක් ඉගෙන ගැනීම කියලා කියන්නේ ඇත්තටම තවත් ආත්මයක්. මම ආගමිකව නෙමෙයි මේ අදහස ඉදිරිපත් කරන්නේ. වාග් විද්‍යාත්මකව. දෙන එවැනි ප්‍රබල කාරණයකට සාධකයකටයි ඔබ මේ යොමු වන්නේ. ඒ වගේම with the competency of languages you are at home anywhere. Right, with the competency of languages භාෂා ප්‍රවීණතාවත් එක්ක ඔබ කොහේ ගියත් ඔබට ගෙදර වගේ දැනේ. Right, maybe you enter some sort of intellectual forum or maybe it's a foreign country. Wherever you go you feel very comfortable. You don't feel any sort of uneasiness. You feel very comfortable. You feel homely wherever you go with the competency of two languages. මේ භාෂා කුසලතාවත් එක්ක ඔබට ඒ ශක්තිය ලැබෙනවා. අමුතු බයක් ඇති වෙන්නේ නැහැ. කොහේ ගියත් ගෙදර වගේ. එහෙනම් අපේ ජීවිතය තුළට ඉතාම ප්‍රබල විශ්වසනීය ශක්තියක් ගොඩනගා ගන්න ක්‍රියාවලියකටයි අපි මේ අවතීර්ණ වෙන්නේ. Everyone smiles in the same language. It's humanity. හැම කෙනෙක්ම hina වෙන්නේ එකම භාෂාවක. ඒක මනුෂ්‍යත්වය. Everyone smiles in the same language. It's humanity. අපි හැමෝම hina වෙන්නේ එකම භාෂාවක. ඒක මනුෂ්‍යත්වය. එහෙනම් මේ භාෂාව කියන එක දෙවෙනි වෙන්නේ මනුෂ්‍යත්වයට පමණයි. අනිත් හැම සාධකයක් ඉදිරියම භාෂාව තාම ඉදිරියෙන් තියෙන කාරණයක්. Everyone smiles in the same language. ඒ වගේම language is a power. It gives you energy. Language is a power. It gives you energy. භාෂාව කියන්නේ බලයක්. ඒ ඔබට ශක්තිය ලබා දෙනවා. දැන් වාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක එහෙම නැත්නම් ඔය ලැප්ටොප් එක. ඔකට බලයක් යොදලා තියෙනවා. සමහර විට බැටරිය charge කරලා බැටරියෙන් එහෙම නැත්නම් විදුලියෙන්. ඒ බලය නිසා තමයි ඔබට මේ වර්ණවත් අකුරු පේන්නේ. මම මේ පැහැදිලි කරන කාරණේ ඔබේ දේශවන් වෙත එන්නේ. ඒ වගේම you can see only a black box, right? එහෙම නැත්නම් ඔයාට නික අඳුරු වර්ණයක් විතරයි පේන්නේ. එතකොට මේක මේ විදිහට අර්ථවත් වෙලා තියෙන්නේ ඒ මේ power supply එක නිසා. අපිට මේක මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් ස්මාර්ට් ඩිවයිස් එකක් සුහුරු උපකරණයක් වෙන්නේ මේ power එක. එහෙනම් ඔබගේ ජීවිතේ එනර්ජිටික් වෙන්නේ ලයිව් ගතියක් එන්නේ ඔබගේ කුසලතා මතු කරමින් දිදුලන ගතියක් තරිතයක් බවට ඔබගේ ජීවිතේ පත් කරන්නේ දෙවන භාෂා කුසලතාවය. ඒ නිසා මේ ඉංග්‍රීසි කියන එක අපහසු දෙයක් නෙවෙයි. ඊට වැඩිය අමාරු දේවල් ඔයා ඉගෙනගෙන මේ වෙනකොට ජීවිතේ කටයුතු කරනවා. ඒ නිසා මේක සරල දෙයක්. අපි පොඩි තැනක මේක වරද්දගෙන තියෙනවා. ඒ නිසා මේකට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීමක් කරන්න ජීවිතේ යහපත් තැනකට ඔසවන්න සුබවාදී වෙනසක් ජීවිතයට එකතු කරන්න අර්ථවත් ගමනකට ඵලදායි මෙහෙවරක් කරන්න අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න පුළුවන් විදිහට අපි මඟ පෙන්වීමක් පහසුකම් සැපයීමක් මේ වැඩසටහන තුල භාෂාව සම්බන්ධව කෙරේ.
ඔබට වෙනත් පාඨමාලාවකින් නොලැබුණු අලුත්ම නැවුම් අත්දැකීමක්. ඉතාම සරල පහසු ඔබගේ අරමුණ ඉටු වෙන ආකාරයේ අත්දැකීමක් මේ තුල ලබන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඉංග්‍රීසි පැත්තට යමු වුණොත් English is almost a grammarless language. අතරම ඉංග්‍රීසි කියලා කියන්නේ විවරණේ වලින් තොර භාෂාවක්. උඩා ව්‍යාකරණ වලයි වචන පාඩම් කරන ක්‍රියාවලිය ඇතුළේ ඉංග්‍රීසි කතා කරන තැනට අපිට යොමු වෙන්න බෑ. And it's easy to learn English. English is almost a grammarless language. අතරම ඉංග්‍රීසි ව්‍යාකරණ නැති තරම්. English is just like grammar. දැන් අපේ ඉංග්‍රීසි කරගන්න අපි යන්නේ ගොඩක් වෙලාවට ව්‍යාකරණ ටිකක් ඉගෙනගෙන වචන ටිකක් පාඩම් කරලා. ඒ වැනි පටු ක්‍රියාවලියක් තුලින් අපිට අපේ අරමුණ ඉටු කරගන්න බෑ. එහෙනම් භාෂාව දියුණු තැනකට ගෙනියන්න අවශ්‍ය ඒ අරමුණ ඉටු කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම මේ වැඩසටහන ඇතුලේ අපි කරනවා. ඒ වගේම bilingual people are less likely to suffer mental decline or deterioration. ද්විභාෂික මිනිස්සු මානසික පීඩනයේ ද්විභාෂික මිනිස්සු අතර අවමයි. That is actually kind of psychological finding. මනෝවිද්‍යාත්මක සොයාගැනීම. දැන් අද සමාජයේ ලොකු ප්‍රශ්නයක් මිනිසුන්ට තියෙන ආතතිය, මානසික පීඩනය. එතකොට මේ ආතතිය මානසික පීඩනය අවමයි භාෂා දෙකක් ඉහළ මට්ටමින් හසුරවන මිනිසුන් අතර සාපේක්ෂව. එහෙනම් අපිට ඒ වගේ මනෝවිද්‍යාත්මක වැදගත්කමක් තියෙන සාධකයක්. මොකද අපිට දෙපැත්තකින් කාරණා ගලාගෙන එනවා. අපේ මනස පෝෂණය කරන කාරණා එක අපිට වැදගත් වෙනවා. මනස පෝෂණය කරන කාරණා දෙපැත්තකින් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ඇතුලේ. ඒ නිසා ද්විභාෂික මිනිස්සු ඇත්තටම මේ ද්විභාෂික අය මානසික ආතතියෙන් පෙළීම අවම තත්වයක් පෙන්වුම් කරනවා කියලා තමයි කියන්නේ. Fluency in two languages reduces your risk of silence dementia. භාෂා දෙකක තියෙන ප්‍රවීණ බව අර බින්නෝත්මාදය. කියන්නේ හොඳ තමන්ට දැනුමක් තියෙනවා, කුසලතාවයක් තියෙනවා. මේ හොඳ ශක්තියක් තියෙනවා, දැනුමයි කුසලතාවයයි. භාෂා දුර්වලකම නිසා ඒ ෆෝරම් එකට අනුගත වෙලා කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. තමයි ඊට වැඩි අඩු ශක්තියක් දැනුමක් තියෙන අය, අඩු අත්දැකීමක් තියෙන අය වේදිකාව මත ඉස්සරහට ඇවිල්ලා කටයුතු කරනවා විවිධ ෆෝරම් වල. එහෙනම් අර අපි හැකියාව, දක්ෂකම සියල්ල කුසලතාවයේ අවබෝධයේ දැනුම තියාගෙන නිහඬව ඉන්න තත්ත්වය නැති කරගෙන අවශ්‍ය තන සක්‍රිය දායකත්වයක් ලබා දෙන්න. ඉහළින් ක්‍රියාත්මක වෙන්න ගනුදෙනු කරන්න අවශ්‍ය කරන බලය අපිට ලබා දෙන්න භාෂාව. Learning a second language enriches your mind. It gives new food for thought. Learning a second language දෙවන භාෂාවක් ඉගෙන ගැනීම enriches your mind. ඔබගේ මනස පෝෂණය කරනවා. It gives new food for thoughts. එය ඔබේ සිතිවිලි වලට නැවුම් ආහාර එකතු කරනවා. අපේ සංස්කෘතිය තුළ, අපේ භාෂාව තුළ අපිට යමක් ලැබෙනවා. නමුත් තවත් සංස්කෘතියකින්, තවත් පැත්තකින් වඩා වැදගත් දැනුමක්, අවබෝධයක් අපිට මේකේ තුලින් ලැබෙනවා. තවත් පැත්තකින් බැලුවම ඔබ දන්නවා අපි නව තාක්ෂණික යුගයකට අපි මේ අවතීර්ණ වෙලා තියෙනවා. අන්න ඒ නව තාක්ෂණික දැනුමත් එක්ක කටයුතු කරන්න අවශ්‍ය කරන මූලික යතුර වෙන්නේ භාෂාව.
ඔබට මයික් එක මියුට් කරගෙනම මේවා කියවන්න පුළුවන්. ඒකයි ස්ක්‍රීන් එකේ ටික වෙලාවක් තියෙන නිසා. Learning the most influential second language is to have a common key. Learning the most influential second language is to have a common key. වඩාත්ම බලපෑමක් කළ හැකි දෙවන භාෂාවකින් සන්නද්ධ වීම හරියට පොදු යතුරක් තියෙනවා. It's very easy to learn a new language by learning English. We can open many doors. බොහෝ දොරවල් විවර කරගන්න බොහෝ මාර්ග පාද ගන්න අවශ්‍ය කරන මේ යතුරක් තමයි අපිට මේ. ඒකම තව විදියකට කිව්වොත් learning the most influential second language is to have a common useful key. To have a useful tool. දැන් මේ පරිගණකයේ ඔබ දන්නවා ඉතාම ප්‍රයෝජනවත් මෙවලම. ස්මාර්ට් ෆෝන් එක එහෙම ප්‍රයෝජනවත් මෙවලම. ගොඩාක් දේවල් ඒක ගැජට් එකෙන් කරන්න පුළුවන්. දැන් බලන්න ඔරලෝසු මිනිස්සු මේ සමාජයේ දැන් ඔරලෝසු පළඳින්නේ නැහැ. ඇයි? මොකද ඔරලෝසුෙන් කරන්න පුළුවන් වෙලාව බලන එක විතරයි. ඒ වගේ එක භාෂාවක් කතා කරන මිනිස්සු එක කුසලතාවයක් විතරක් තියෙන අයට සමාජයේ ස්පේස් එක අඩුයි. සමාජ ගනුදෙනු කරන අවකාශය අඩුයි. ගොඩක් වෙලාවට බොහෝ වැදගත් තැන් වලින් රිජෙක්ට් වෙනවා. එහෙනම් බොහෝ තැන් වලට අපිට ප්‍රවේශ වෙන්න අවශ්‍ය කරන ප්‍රධානම උපකරණයක් යතුරක් ප්‍රයෝජනවත් ටූල් එකක් තමයි අපි මේ අතර ගන්න. දැනටමත් ඔබ මේක අතට අරන් තියෙනවා. නමුත් තමන්ට පාවිච්චි කරන්න දන්නේ නැහැ. සමහර විට ඒක අතේ තියන් ඉන්න. ඒ වගේ දැනුමක් තියෙනවා පාවිච්චි කරගන්න බෑ. දැන් අපි ඒක පාවිච්චි කරන තැනට යන්න පුළුවන්. රයිට් මෙතන ඉඳලා මම බලාපොරොත්තු වෙනවා අර අපි ෂෙයා කරගත්ත වාක්‍ය ටික කතා කරන්න. ඒ වාක්‍යයේ පළවෙනි වාක්‍ය කොටසක් ඔබට දීලා තිබුණා. දැන් අපි ලෙසන් එකට එමු. Learning the second language. Hurry. මොකද වාක්‍යය? දැන් බලන්න Present. Continuous tense. Present. mics mute කරන්න. Formation of the verb. Listen. The tense. Okay. And tense of මම ඔය දුන්න වාක්‍ය ඔක්කොම පරිවර්තනය කරන්න අවශ්‍ය දැනුම තමයි present continuous tense එක නැත්නම් වර්තමාන කෙරෙමින් පවතින කාලය present progressive tense කියලාත් අපි ඒකට කියනවා. දැන් එතකොට ඒ tense එකටයි අපි යොමුවන්නේ. මට මයික් ටිකම මියුට් කර කර වගේ ඉන්න වෙනවා. Isayam. right එතකොට මේ ටෙන්ස් එක ඉගෙනගෙන තියෙනවා. අපි බොහොම පුංචි සරල තැනකින් යොමු වෙන්න උත්සාහ කරනවා ඉංග්‍රීසි භාෂාවේ ඉගෙන ගන්න අවශ්‍ය කරන වැදගත් මේ තැනකට. ඒකට සරලව මේ පොඩි තැනකින් මොකද අපි හැමෝම ඉගෙනගෙන තියෙනවා මේ ටෙන්ස් එක. මයික් එක හැමතිස් මට අයින් කරන්න වෙනවා මයික් එක නිතරම ඔන් කරන අය.
පොඩි ළමයි ඉන්නවනේ ඔතනින් අයින් කරන්න මම විතර මේ විහිළුවක් කරගත්තොත් අපි ඕගොල්ලන් කාටවත් ප්‍රයෝජනයක් දෙන්නේ නැහැ නේ. වැඩිහිටි අවබෝධයෙන් මේකට උදව් කරන්න. එහෙම නැත්නම් ප්‍රයෝජනයක් වෙන්නේ නැත්නම් බලන්න පොඩ්ඩක් උදව් කරන්න මට උදව්වක් ඕගොල්ලන් මේ කරන්නේ මේ අනිත් අයටත් අපි හැමෝටම එක්කෙනෙක් බාධකවොත් ඔක්කොටම ඒක බලපානවානේ. ප්‍රාර පාඩමක් විතර කරගෙන එන ෆ්ලෝ එකක් අඩු වෙනවා. බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ ඒකට උදව් කරන්න. present continuous tense or present progressive tense. අයියෝ මේ එක්ක මයික් වීඩියෝ අහගෙන නැහැ. කීප දෙනෙක් අයින් කරා මයික් මියුට් කරන්න නැතුව අනිත් හැමෝම වෙන්නේ present continuous tense එක දැන් අපි මේක ඇහුවාම අපි හැමෝම දන්නවා. කියන්නේ වර්තමාන කෙරමින් පවතින කාලය කියනවා. වාක්‍ය හැදෙන්නේ am is දාලා ing දාලා කියලා කියනවා. ඒ විදිහට අපිට මේ අදහසක් එනවා. හැමෝම මේක දන්නවා. නේ? එතකොට now you know that what is present continuous tense. Where you can use it. Again, the structural formation. You know that according to the subject, we have to use present forms of be, am, is, so, are. And the ordinary verb is used in the present participle form. මේ අවබෝධය අපි හැමෝටම තියෙනවා. ඊට පස්සේ මේ ටෙන්ස් එක පාවිච්චි වෙන තැන ඇහුවාම හැමෝම කියනවා දැන් වෙමින් කෙරමින් පැවතින දෙයක් ගැන කතා කරන්න කියලා. The fan එක වැඩ කරනවා. The fan is working. The fan මොකද අපි කතා කරන කෙනයි අහන කෙනයි දෙන්නම දන්න දෙයක් ගැන කතා කරනකොට ද වෙනවා. Right, when the speaker and the listener, right, when both are aware of what they talk, the definite article the is used before such nouns. සමහර අය නිකම්ම fan is working කියලා මට එවලා තියෙනවා. වගේ මෙතෙන්ට අවු වෙනවා. The sun is falling here. The sun is falling here. මෙතෙන්ට අවු වෙනවා. එතකොට දැන් සමහර අයගේ මේක වැරදිලා තිබුණා. මොකද මේ වෙන වෙන විදිහට ඒක කියන්න උත්සාහ කරලා තිබුණා. මොකද අපි වචන පාඩම් කරන ඇතුලේ වෙන හානියක් අපිට අපිට වචන පාඩම් කරනවා SON sun කියන්නේ පුතා, SUN sun කියන්නේ ඉර කියලා. එතකොට ඒ වැඩේ තුලත් අපිට මේක මගේ ඇරෙනවා. The sun is setting here. Sun is setting කියලා කියන්නේ ඉර බහිනවා කියන එක. ඉර අවරට යනවා කියන එක තමයි අපි කියන්නේ. setting කියන එකෙන්. ඒක මෙතෙන්ට අදාළ මෙතෙන්ට අවු වෙනවා කියන්නේ the sun is falling here. The sun is coming here.
මං කියන්නේ අපි මේක වරද්ද ගන්නේ අපි ඉගෙන ගන්න ක්‍රමයක් එක්ක. දැන් අපි හිතනවා සන් කියන්නේ ඉර කියලා. අතරම ඉර කියලා කියන්නේ කලාතුරකින් සන් කියන එකට. සන් කියන්නේ ඇත්තටම අවුවට. The sun is a star. සූර්යයා කියන්නේ තරුවක්. The sun is a star. සූර්යයා කියන්නේ තරුවක්. කලාතුරකින් තැනක අපි ඒක පාවිච්චි කරනවා. ඉර කියන අර්ථය. ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ අවුවත් එක්ක. දැන් අපි කියනවා ඒගොල්ලෝ ළමයි අවුවේ සෙල්ලම් කරනවා. The children are playing in the sun. The children are playing in the sun. ළමයි අවුවේ සෙල්ලම් කරනවා. නැත්නම් ඒ මිනිස්සු අවුවේ වැඩ කරනවා. Those people are working in the sun. ඒගොල්ලෝ අවුවේ වැඩ කරනවා. ඒතර sun කියන්නේ අවුව. දැන් අද ටිකක් අවුව තියෙනවා. It's a bit sunny today. It's a little sunny today. right එතකොට දැන් පොඩි ළමෙක් දවසක් කියනවා ඉන්ටර්නැෂනල් ස්කූල් එකට යන ළමෙක් අම්මියයි wash and put it into වේලෙන්. දැන් මේ ළමයාට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. නමුත් අර වචන පාඩම් කරලා sun කියන්නේ ඉරනේ. මේ ළමයා කල්පනා කරන ඉරේ දාන්න බෑ. අම්මියයි wash and put it in the sun කියලා කියන්න පෙළඹෙන්නේ නැහැ. කතා කරන ළමයාත් ඉර වෙනවා වචන පාඩම් කරන ක්‍රියාවලියට ගියොත්. ඒකට වෙන සාර්ථක ක්‍රම තියෙනවා අපිට. ඒ වගේ මෙතෙන්ට අවුව වහිනවනම් it's raining. ඔයා මට අහුම්කන් දීගෙන ඉන්නවා you are listening to me. මෙන්න මේ වගේ the fan is working යාන්ත්‍රිකව වෙන දෙයක්. The sun is falling it's raining ස්වාභාවිකව වෙන දෙයක්. And you are listening to me පුද්ගලික කරන දෙයක්. ඒ වගේ මේ වෙලාවේ කරන කියන වෙන දේවල් වලට continuous පාවිච්චි කරනවා කියලා ඔයා ඉගෙනගෙන තියෙනවා. ඇමිසා දාලා කතුරුට අනුව ඇමිසා දාලා ක්‍රියාව ing වෙනවා කියලාත් දන්නවා. ඔන්න ඔය ටික දැනගත්තට ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඔය ටෙන්ස් එක හරියට පාවිච්චි කරන්න බෑ. right එතකොට that understanding is mere technical only a technical part of the tense. ඒ tense එකේ තාක්ෂණික tense technical අදහස විතරයි. එතකොට ඒක ප්‍රායෝගිකව යෙදෙන පසුබිම් ටික එතන ආවරණය වෙන්නේ නැහැ. එහෙනම් අපි ඔය ව්‍යාකරණ ඉගෙන ගන්නවා නම් ඒකට ප්‍රායෝගික ප්‍රවේශයකට අනුගතව ඒ වැඩේට යන්න ඕනේ. අන්න ඒ ක්‍රියාවලිය දැක්වීම තමයි එක පැත්තකින් අපි මේ වැඩසටහන ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ. ඔන්න දැන් අපි උතනින් එහාට යනවා. ඔය දන්න තැන. කියන්නේ මිසා දාලා ing දාලා මේ වෙමින් කර්මී පවතින දෙකට මේ ටෙන්ස් එක පාවිච්චි කරනවා කියන එකෙන් අපිට ඒක එච්චර ප්‍රයෝජනක් නැහැ. මූලික මේ අදහස විතරයි එන්නේ. අර යන මිනිහා වෙලමිටෙන් ඇල්ලුවා වගේ අහුවෙන්නේ නැහැ. ඒ ටෙන්ස් එක හරියට අල්ල ගන්න නම් ඒක ප්‍රායෝගික ව්‍යවහාරය ඇතුලේ ගනුදෙනු කරන ගැළපෙන වැටෙන තැන් ටික හරියට අපි දැනගන්න. අපි එතෙන්ට ගියොත් ඔන්න බලන්න. right now if somebody asks us කවුරු හරි අපෙන් ඇහුවොත් what are you doing right now මොනවද ඔයාලා දැන් මේ කරන්නේ what would you say මොකක්ද කියන්නේ right we are learning English. If somebody asks us what are you doing right now, right, we would say that we are learning English. Right, when you say that we are learning English by using present continuous, what do you mean by that? Continuous present continuous පාවිච්චි කරලා we are learning කියලා කිව්වොත් ඒක අදහස් කරන්නේ මොකක්ද? We have started learning, but we haven't finished or stopped learning yet. අපි මේ ඉගෙන ගන්න එක තාම නතර කරලා නැහැ. We are still in the middle of the action of learning. අපි තාම ඉගෙන ගන්න ක්‍රියාවේ මැදයි. right we are still in the middle of the action. අපි තාම මේ ක්‍රියාවේ මැදයි. ඒ වගේම if somebody asks me what are you doing right now කවුරු හරි මගෙන් අහුවොත් ඔයා මොකද කරන්නේ?
what would I say? If somebody asks me, what are you doing right now? What would I say? I am teaching. I am teaching. By using present continuous, I would say that I am teaching. By using present continuous, I would say that I am teaching. Right? When I say that I am teaching, right? What do I mean? I have started teaching. But I haven't stopped teaching yet. I haven't stopped or finished teaching yet. I am still in the middle of teaching. Right? Accordingly, you should understand that we basically use the present continuous tense. To say that somebody is in the middle of an action. Yamek yam kriyawak meda innawa kiyala kiyanne. Basically කියන එක වැදගත්. ඔන්න මේ tense එක යෙදෙන ප්‍රායෝගික පළල්ම පරාසය. මේක බේස් කරන් තමයි අපිට ඉස්සරහට යන්නේ. This is actually kind of very comprehensive approach when it comes to the practical usage of the language. This is practical approach where you can put your English knowledge into conversational level. English කතා කරන තැනට تعلق කරගන්න අවශ්‍ය කරන ප්‍රවේශයක් මේ දක්වන්නේ. Right? Actually, you know some English. අත්තම ඔයගොල්ලෝ ඉංග්‍රීසි ටිකක් දන්නවා. ඔයා ඉංග්‍රීසි යමක් ඉගෙනගෙන තියෙනවා. You have improved your English knowledge into certain level. ඔයාගේ දැනුම යම් තැනකට ඔබ දියුණු කරගෙන තියෙනවා. Right? When somebody talks to you, you can understand what they tell. කවුරු හරි වාට කතා කරොත් උන් කියන දේ වාට තේරෙයි. And even when you go through certain material, maybe a book, maybe a newspaper, maybe a magazine or whatever it may be, you can comprehend, you can understand. පොතක් සංග්‍රහයක් කියනකොටත් ඔයාට යම් ප්‍රමාණයකට තේරෙනවා. Because you have improved your knowledge. You have learned some English. But when you are going to speak, whenever you want to make some idea, whenever you want to construct certain idea, you get stuck. අදහසක් ගොඩනගන්න ගියාම හිර වෙනවා. අදහසක් ගොඩනගන්න ගියාම හිර වෙනවා. අනිත් අය කියන එකත් තේරෙනවා. දැන් අන්න ඒකට උත්තරයක් එනවා අපි මේ යන ක්‍රියාවලිය ඇතුළේ. right? එතකොට අනිත් එක තමයි මම I try to be at least bilingual. මම මේ ද්විභාෂික වෙන්න උත්සාහ කරනවා. අපි ඉංග්‍රීසි පන්තිට ගිහලා ඔක්කොම සිංහලෙන් ඉගෙනගෙන ආවහම අපිට ඉංග්‍රීසි තේරෙනවා. තේරෙනවා කියන්නේ පුළුවන් කියන එක නෙවෙයි. right? Mere understanding doesn't mean that you are capable of using the language. It doesn't mean that you can talk. It doesn't mean that you can converse in English. එහෙනම් අපි මේ උත්සාහ කරන්නේ ඔයාව ඒ කතා කරන තැනට අවශ්‍ය කරන ශක්තියක් බලයක් දෙන්න. ඒ මගේ පෙන්වීම කරන්නේ. ඒකට නැවුම් ප්‍රවේශයක් දෙන්න. වඩා ප්‍රායෝගික සාර්ථක වැඩපිළිවෙලකට ඔබව අනුගත කරව ගන්න. දැන් ඔයා ලියාගත්ත වාක්‍ය වලට උත්තර එනවා. එතකොට කෙලින්ම ඒව කපන්න එපා. Don't erase your mistake. Don't cut them out. Cut them off. Right? Don't delete it. Please leave your mistake there itself. ඔයාගේ වැරදිච්චව එහෙම තියෙන්න ආරේ. Right? And take down the correct. And take down the correct, write down the correct below the incorrect. You can take down the correct somewhere close to the incorrect.
වැරදිච්ච එක හරිය තැනකින් මේක ලියනවා. හරි මම කිව්වනේ වාක්‍ය ටික ලියා ගන්න කලින් එව්වා රූල් 4ක් 5ක් ඇර ලියන්න. ට්‍රාන්ස්ලේට් කරලා තව රූල් 2ක් විතර තියන්න. තියලා ඊළඟ එක ලියන්න. ට්‍රාන්ස්ලේට් කරලා ඒ වගේ රූල් 3-4ක් තියෙනවා අවශ්‍ය සටහනක් නෝට් එකක් දාගන්න. දැන් ඔයා වැරදි එක මැකුවේ නැහැ, කැපුවේ නැහැ. ඒක එහෙම තිබ්බා. හරි එකක් ලිව්වා. Whenever you are free, you yourself can compare your mistake with the correct. දැන් ඔයාට පුළුවන් ඔයාගේ වැරද්දයි මම දෙන එකයි සංසන්දනය කරන්න. By comparing, you yourself can understand what your mistake is, where you are get it mistaken, where you are mistaken, where you get it mistaken, or where you are mistaken, whether it is related to grammar, whether it is related to spellings or word order. දැන් තමන්ගේ වැරද්ද ව්‍යාකරණද අකුරු වැරදිලාද වචන වැරද්දක්ද මොකක්ද කියලා තේරෙනවා. Right? Understanding your error, mistake is also kind of learning. ඒ වැරදිච්ච එක තේරුම් ගැනීමක් ඉගෙනුමක්. That is the beginning of getting through the correct. Getting towards correction. අන්න හරි පැත්තට යන්න ප්‍රවේශය එතන තියෙනවා. නැත්නම් අපි හැමදාම කපලා හරියට ලියා ගන්නවා ඊට පස්සේ මතක නැහැ මොකද්ද මට වරදින්නේ. දැන් මේකට පොතක් වගේ ওই ටික දැන් සටහනක් එක්ක එනවා. ඇවිල්ලා මේ විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකට ඔයාලට මේ වාක්‍ය වල සටහනක් තියෙනවා පොඩි කෝස් මැටීරියල් එකක් හම්බ වෙනවා. ওই ටික බැලුවාම අර අපි ඉගෙනගෙන තියෙන ඉංග්‍රීසි ටික ඔක්කොම උප ගන්නවන්න හැඩ ගන්න පුළුවන් අඩුපාඩු ටික ඒව හදා ගන්න පුළුවන්. Nice. ඊළඟට ඔන්න අපි තව තැනකට ආවා. දැන් අපි කතා කරන්නේ අපි දන්න ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් එක කතා බහ කරන ප්‍රායෝගිකව යෙදෙන තැන් ටික අඳුන ගන්න යන්නේ. ටෙක්නිකලි ටෙන්ස් එක ගැන තියෙන සරල අදහස තියෙනවා. කතා කරගන්න බැරි වුණේ අපි ඔය යෙදෙන තැන් හරියට නිරවුල් කරගෙන නැති නිසා. භාෂාවේ දැන් අපිට දැන් ඔයාලට තේබෝන්න ඕන නම් රයිට් එතකොට ඔයාලට ඕනේ කෝප්පයක්. Right? You can't drink some tea without having a cup. Cup එක නැතුව තේ ටිකක් බොන්න බෑ. ඒ වගේ if you want to convey some idea you need some pattern. එන අදහසක් සංනිවේදනය කරන රටාවක් තියෙනවා. වචන පාඩම් කරාට හරියන්නේ නැහැ. A word has a meaning. A word has a meaning. වචනයකට තියෙන තේරුම. Conversation or communication is not telling the meaning of words. Communication or conversation or speaking English is not telling the meanings of words. වචනවල තේරුම කියන එක නෙමෙයි කතා කරනවා කියන්නේ. Communication, speaking, conversation is exchanging ideas, opinions, attitudes from one person to another. අදහස් උදහස් ආකල්ප අපි මාරු කරගන්න එක තමයි සංනිවේදනය කියන්නේ. For the purpose of communication, conversation, we need patterns which can be used in accordance with the idea that we want to convey so that we can convince the other individual. අර අනෙක් පුද්ගලයාට ඒත්තු ගන්න නැහැක් වෙන විදිහට ඒ අදහස ගෙනියන රටාව අපි දැනගන්න ඕනේ. එහෙනම් අදහසයි රටාවයි ටැලි වෙන්න ඕනේ. You should be able to match the idea along with the structure. Thereafter, you have to identify the practical setting, conversational context, where you can simply come up using that. අපි අදහස තේරුම් ගන්න ඕනේ. අදහසට ගැලපෙන රටාවයකට ගලප ගන්න ඕනේ. ඊට පස්සේ ඒක අනනුකූල වෙන, අදාළ වෙන ව්‍යවහාරික පරිසරය පිළිබඳ අදහසකට එන්න ඕනේ. ඔකෝය මම කියන තරම් ගැඹුරු නෑ. හරි සරලයි. ඒක සරලව මේ යනකොට ඒක අහුවෙනවා. මම ඔක කියනකොට පොඩි නිකන් සංකීර්ණ කාරණයක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් ඒක එහෙම එකක් නෙවෙයි. English is not something very difficult, right? අපිට තියෙනවා මේ සහජ කියන්නේ ප්‍රවේණියෙන් අපිට උරුම වෙන මේ කුසලතාවයක් තියෙනවා භාෂා දෙක තුනක් වුණත් පාවිච්චි කිරීම.
ඒක හැම මනුස්සයෙක්ටම තියෙන ශක්තියක්. එතකොට ඒ නිසා මේක එහෙම අමාරු වැඩක් වෙන්නේ නැහැ. දැන් අපි අන්න ඒ තත්ත්වයට දැන් අපි කතා කරන්නේ present continuous පාවිච්චි කරන තව පරිසරයක්. the action is not necessarily going on right now. දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ present continuous පාවිච්චි වෙන හැම වෙලාවෙම වෙමින් කරමින් පවතින දෙයකට කියලා. නෑ ඒක එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක බොරු. Right? Even though we use the present continuous tense, අපි කරමින් පවතින කාලේ පාවිච්චි කරත් the action may not be necessarily going on right now. ක්‍රියාව අත්‍යවශ්‍යයෙන්ම වෙමින් නොපවතින්න පුළුවන්. දැන් නිකන් හිතන්න, right? You want to attend a class. or පන්තියකට යන්න ඕන. But however, when you get there, you were a bit late. ඔයා එතෙන්ට යනකොට පරක්කු වුණා. පන්තියට යනකොට පරක්කු වුණා. Right? All the seats are occupied. දැන් ඔක්කොම පුටුවල වාඩි වෙලා. Right? All the seats are occupied. ඔක්කොම පුටුවල කට්ටිය වාඩි වෙලා දැන් seat එකක් පේන්නේ නැහැ. But at a corner you find a vacant chair. At a corner you find a vacant chair. Now තැනක මුල්ලක වාට හිස් පුටුවක් පේනවා. But even on that chair you find a bag and some books. Right? You find a bag and some books even on that chair. ඒ පුටුව උඩ බෑග් එකකුයි පොත් වගේකුයි තියෙනවා. Before you get seated. Right? Before you get seated there, එතන වාඩි වෙන්න කලින් you ask from the individual who is seated either side of the vacant chair. ඒ පුටුව දෙපැත්තේ වාඩිලා ඉන්න කෙනකින් අහනවා. Is anybody sitting here? කවුරු හරි මෙතන වාඩිලා ඉන්නවද? Do shall I sit? නැත්නම් මම වාඩි වෙන්න. ආන්න බලන්න. Is anybody sitting? Present continuous. කවුරුවත් වාඩි වෙලා නැහැ. මොකක්ද අදහස් කරන්නේ? ඒ අවස්ථාවට සම්බන්ධව වාඩි වීමේ ක්‍රියාවේ මැද යමෙක් ඉන්න පුළුවන් බෑග් එකක් එහෙම තියෙන හන්ද එතන ඒක එක්තරා ක්ලූ එකක්. ඒවා. දැන් ඔක තේරුම් නැත්නම් මෙහෙම හිතන්න. Now you are at home. ඔයා දැන් ගෙදර. Right? Now you are at home. ඔයා දැන් ගෙදරනේ. The TV is on. TV එක දාලා. Right? Now you are at home. ඔයා දැන් ගෙදර ඉන්නේ. The TV is on. TV එක දාලා තියෙන්නේ. But there is nobody in the vicinity. පේන හරියක කවුරුවත් නැහැ. අත උස්සන අයට මොනවා හරි මැසේජ් එකක් දාන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන්. කෙටියෙන් ටැග් කරලා කතා කරලා මියුට් කරනවා. net me විරංගිකා. right? එතකොට right now you are at home. ඔයා දැන් ගෙදර ඉන්නේ. The TV is on. TV එක දාලා and it's working. ඒක වැඩ. But you find nobody there. There's a good program on TV. TV එකේ හොඳ වැඩසටහනක් යනවා. Right? Before you switch it off, ඔයා ඒක වහලා දාන්න කලින්, before you turn it off, ඒක නිවන්න කලින්, what would you ask? What would you ask? මොකක්ද අහන්නේ? Is anybody sitting here? කවුරු හරි මේකේ වහලා ඉන්නවා. Sorry. Is anybody watching this? කවුරු හරි මේක බලනවාද? or shall I switch it off? Shall I turn it off? ඒ කියන්නේ දැන් මේ ටීවී එකේ වැඩසටහන බලන ක්‍රියාවේ මැද කවුරු හරි ඉන්නවද? වොෂ්රූම් එකට ගියාද? කුසියට තේ එකක් බොන්න ගියාද? වෙන්න පුළුවන්. ඒක අහන්න. එහෙනම් even though we use the present continuous tense, the action may not be necessarily going on right now. Continuous පාවිච්චි කරලා ක්‍රියාව අත්‍යවශ්‍යයෙන්ම වෙමින් පවතින්නේ නැහැ. එහෙනම් හැම වෙලාවෙම වෙමින් පවතින දෙයකට continuous පාවිච්චි කරනවා කියලා එකක් නැහැ. දැන් ඔකත් තේරුම් නැත්නම් වෙන උදාහරණයක් ගමු. Now you just imagine that it's a typical working day today. Right? It's a usual working day today. අද සාමාන්‍ය වැඩ දවසක්. It's a typical working day today. සාමාන්‍ය වැඩ දවසක්. But you didn't go to work. ඔයා වැඩට ගියේ නැහැ. Right? You didn't go to work. ඔයා වැඩට ගියේ නැහැ. You stayed at home. Right? You stayed at home. ඔයා ගෙදර නතර වුණා. Because you are having your house painted. Because you are having your house painted. මොකද ඔයගොල්ලන් ගෙදර තීන්ත ගන්න. Right? එතකොට and now it is 2 p.m.
What time is it now? What time is it now? It is 2 p.m. Then ගෙදර තීන්ත ගන්න ඔයා වැඩට ගියේ නෑ. වෙලාව 2යි and you are having lunch. You are having lunch. Right? ඔයා දවල් කෑම ගනිමින් ඉන්න. You are having lunch. Right? In the meantime, you receive a phone call. ඒ අතරේ ඔයාට call එකක් එනවා. The caller may be one of your friends. එයා ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. Would ask you, එයා අහනවා දැන් ඔන්න ඔයාට පරිසරය හොඳට හිතා ගන්න. හරි? සාමාන්‍ය වැඩ දවසක් ඔයා වැඩට ගියේ නෑ, ගෙදර නතර වුණා. මොකද ගෙදර තීන්ත ගන්නවා. දැන් වෙලාව 2යි ඔයාට කකා ඉන්න. ඒ අතර ඔයාට call එකක් එනවා. Right? One of your friends calling you and ask, yeah, Machang, we are going to the cinema this evening. We are going to the cinema this evening. Api adahawasa film එක බලන්න යනවා. We are going for a film this evening. Api adahawasa film එක බලන්න යනවා. Right? Can you come? Why not? Will you join? ආත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකට ඔයා කියනවා Machang, I'm sorry I cannot come today. I'm sorry I cannot come today. I'm afraid I can't come today. I'm afraid. I'm afraid කියන අයියෝ බයක් නෙමෙයි එතන. අපේ අනස්සල ප්‍රකාශ කරන ක්‍රමයක් එක. I'm afraid I can't come. I'm sorry I can't come. Sorry Machang, I cannot come. Sorry I cannot join you today because what? We are painting our house at the moment. We are painting our house. අපි ගෙදර තීන්ත ගන්නවා. දැන් මෙයා බත් කකයින් ගමන් කරන තීන්ත ගන්නවා. ලේකන මෙයා තීන්ත ගන්නවා. බලන්න. You are not good at painting. ඔයා තීන්ත ගන්න දක්ෂ නෑනේ. Right? We are not good at painting. We are not competent in painting. For that kind of things, we get relevant people just to get it done. ඒ වගේ දෙයකට අපි අදාළ හැකියාව තියෙන මිනිස්සු ගන්න. Right? එතකොට වෙනා තීන්ත ගන්නොත් මෙයා කියනවා we are painting. හරි අපි කියමු මෙයා තීන්ත ගන්නවා කියලා. Okay, right. Maybe you yourself get involved in the process of painting. හරි හිතන්න කවන්නේ ඔයා තීන්ත ගන්න ක්‍රියාවල ඉන්නවා කියලා. Imagine that you get personally involved in color washing. Right? You personally do painting. Okay. But by the time you receive the phone call, you are not doing it. Now, call again වෙලාව ඔයා තීන්ත ගන්න නේ ඔයාගේව. Right? You are having lunch. Okay. You are having lunch. But you say that we are painting. මොකද්ද මේ කියන්නේ? තීන්ත ගන්න ක්‍රියාවේ මැද යම් තැනක ඔබත් තියෙනවා. නමුත් ඒ මොහොතේ ඒක කරන්නේ නැහැ. එහෙනම් even though we use the present continuous tense, අපි කෙරෙමින් පවතින කාලේ පාවිච්චි කරා. The action may not be necessarily going on. ක්‍රියාව අත්‍යවශ්‍යම වෙමින් පවතින්නේ නැහැ. තව උදාහරණයකට. හරි. I visit your place. You just imagine that I visit your place. හිතන්න මං ඔයාලා ගෙදර එනවා. Right? In our culture, you know that if somebody visits our place, we just offer some snacks and some drink, some tea or maybe whatever. අපේ සංස්කෘතිය ඇතුලේ කවුරු හරි ආවම අපි මොනවා හරි ස්නැක් එකක්, බිස්කට් එකක්, තේ ටිකක් දෙනවා සංග්‍රහ කරනවා. I visit your place. You offer me a cup of tea. මම ඔයගොල්ලෝ ගෙදර එනවා ඔයා මට තේ එකක් දුන්න. Now we are having a chat. දැන් අපි දෙන්න කයියක් ගහගෙන ඉන්නවා. Now we are having a chat. අපි දැන් කයියක් ගහගෙන ඉන්නවා over a cup of tea. තේ එක බොන ගමන්. Right? We are having a chat over a cup of tea. තේ එක බොන ගමන් අපි දෙන්න කයියක් ගහගෙන ඉන්නවා. Right? Suddenly I would say එක පාට මම කියන අර කයියක් ගහගෙන වෙන පැත්තකට deviating your attention to some other area. Suddenly I would say අරාවදානේ වෙන පැත්තකට එකපාරට මං කියනවා by the way ඒක නෙමෙයි. Right? I found an interesting book. I found an interesting book. මට හොඳ පොතක් හම්බුණා. I'm reading it at the moment. මම මේනකොට ඒක බලන්න. I will lend it to you once I have finished reading. මම ඒක බලලා ඉවරනම වාටත් දෙන්න. හොඳ කෑමක් හම්බුණා වගේ හොඳ පොතක් හම්බුණාම අපි ෂෙයා කරගන්න. ඒක හොඳ හැබිට් එකක්.
එතකොට දැන් බලන්න I am reading an interesting book. දැන් මේ ඒක බිබි කයියක් ගහගා හිටිය එකපාරට කියනවා I am reading an interesting book. ඒකනේ මම පොතක් බලනවා. නෑ. මේ වැඩේ මැද ඉන්නවා තමයි. නමුත් දැන් බලන්න. අන්න බලන්න. කන්ටිනියස් කියන්නේ වෙමින් කරමින් පවතින දෙයකට පාවිච්චි කරන එක නෙමෙයි. ඒ මොහොතේ එහෙම කරන්න කියන දෙයකටයි කියලා එකක් අපි ඔළුවට ඉර කරලා තිබ්බට එහෙම එකක් නැහැ. මෙන්න මේ වගේ මම පුංචි දෙයකින් පටන් ගන්න අපි මේ භාෂාව පටලගත්ත තැන් ටිකක් තියෙනවා. අන්න ඒ ටික නිරවුල් කරන්න අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒකට ස්ටඩි පැක් එකක් තියෙනවා. ඒක ලංකාවේ අධ්‍යාපනයක් තියෙන විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඒක රෙකමන්ඩ් කරලා තියෙනවා. ගුරුවරුන්ට පවා නිර්දේශ කරලා තියෙනවා. ඒ නිකන් මේ සරල බිස්නස් වැඩක් නෙවෙයි. ඒකට ඒක ඊටාම අඩු මුදලකට රුපියල් 2000යි. අපි තැපැල් ගාස්තු මේක මුකුත් නැතුව ගෙදරට මේක ගෙනත් දෙනවා. මේ වැඩ ඒක තනියම ගයිඩ් කරගෙන යන්න පුළුවන්. කැමති අයට ඒක ගෙන්න ගන්න පුළුවන්. ඒක ගෙදරට ගෙනල්ලා දෙන ගාස්තුවක් අය කරන්නේ. එහෙම නැත්නම් ඔයා අපිත් එක්ක මේ කාලය තුල මේ වැඩසටහනට මේ දිනේම මහිමීට යන්නේ හැමෝටම සටහනක් දාගන්න පුළුවන් විදියට මේ ටික ලියාගෙන හිමීට නෝට් කරගෙන අරගෙන ගන්න ඉංග්‍රීසි ටිකත් එක්ක දන්න ටිකත් එක්ක ඒක හැඩ කරගෙන පාවිච්චි කරන තැනට දියුණු කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම අපි නොමිලේ කරගෙන යනවා. එතකොට ඔයාට භාෂාවේ අර හිර වෙච්ච තැන් ටික මේක ඇතුළේ අපි ලියලා දෙනවා. අර සිංහල කෙනෙක් හරි වෙනත් භාෂාවක් කෙනෙක් ඉංග්‍රීසි වලට එනකොට පටල ගන්න හිර වෙන්න තැන් ටිකක් තියෙනවා. අන්න ඒ ටික ක්ලියර් කරාම ඔයා නිදහසේ ඉස්සරහට යනවා. ඇත්තටම ඉගෙන ගැනීම කියන්නේ නිදහසක්. Learning is some sort of achievement of freedom. If you are stuck somewhere, you are away from learning. කොහේ හරි හිර වෙලා ඉන්නවනම් ඒ ඉගෙනුම් ලෝකයේ තුල නැති කෙනෙක්. ඒතර අධ්‍යාපනයේ මූලික හරය වෙන්නේ කෙනෙක්ව ඒ ඉගෙනුම් සංස්කෘතියක් තුළට අවතීන කරන්නේ. එතකොට ඒකයි මම කියන්නේ මෙතන අම්මා තාත්තා ඔයගොල්ලන්ගේ වැඩිහිටි කීප ඔක්කොම එකතු කරගෙන පොඩි අය බාධා කරන අය ටිකක් පැත්තකට වෙන කෙනෙක්ට බාර දීලා මේ වැඩසටහනත් එක්ක ඉන්න. එතකොට A level කරන අයට උපාධි කරන අයට ඉගෙන ගන්න අයට අර ඉංග්‍රීසි මීඩියම් වලින් ඉස්සරහට දේවල් කරන්න ඕනේ. නැත්තම් රිජෙක්ට් වෙනවා. අන්න ඒකට අවශ්‍ය කරන ෆවුන්ඩේෂන් එක මේකේ. අම්මලා තාත්තලාට දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගන්න අයට ඒ දරුවන්ට මඟ පෙන්වීමක් කරන්න අවශ්‍ය නිවැරදි ගයිඩන්ස් එකක් එනවා. ඒතකොට මේ ගුරු එහෙම අපිට මේකට සම්බන්ධ වෙන ඒගොල්ලන්ටත් ඒගොල්ලන් ඉංග්‍රීසි ගුරුවරු ගොඩක් ඉන්නවා මෙතන. ඒ අයටත් තව වෙනත් විදිහකට හිතන්න යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. එතකොට මේ ඕන දෙයක් මට ප්‍රශ්න කරන්න පුළුවන්. වැදගත් ප්‍රශ්නයක් තියෙනවා මයික් එක අන්මියුට් කරලා මේ ප්‍රශ්න කරන්න. එහෙම නැත්නම් මේක ක්ලියර් එවන්න ඕන දෙයකට විවෘතයි. නමුත් අර මේ මියුට් කරගෙන ඉන්න කියන්නේ අපි ඔක්කොම මයික් එක පාට මෑ කරගත්තොත් මේක අපි කාටවත් වැඩක් කරගන්න බෑ. මේ තාක්ෂණයේ ඒක ජෑම් වෙලා අර මහ බරපතල ට්‍රැෆික් එකක හිර වුණා වගේ අපි ඔක්කොටම මුකුත් කරගන්න බැරි. එහෙම වුණොත් මම මේක මට තේරෙනවා මේක අපි ඔක්කොම රෙකෝඩ් කරනවා නේ එන නම්බර්ස් හැමදේම ඒ අනවශ්‍ය අයව අපිට අයින් කරන්න පිළිට කරන්න පුළුවන් අවශ්‍ය මේ නරකම දෙයක් වුණොත් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් පුළුවන්. හොඳ අරමුණකින් අපි කරන්නේ මේ රටේ ගොඩක් ඈත පළාත්වල අය ඉන්නවා. ඒ අයට සමහර වෙලාවට අවශ්‍ය වුණාට ඒකට අවශ්‍ය ගයිඩන්ස් එක එන්නේ නැහැ. කොළඹ පස්නාහිර පළාතේ ඉන්න අයට වගේ සමහරට අවස්ථා සුලභ නැහැ. මොනරාගල අම්පාර වගේ අය මෙතන ඉන්නවා. එතකොට අනුරාධපුර පොළොන්නරුව මාතර හම්බන්තොට මේ පැති වලත් ඉන්නවා. මෙතන මේ හැම අපේ වැඩසටහන මුළු ලංකාවම සහභාගී වෙනවා. ඒ හැමෝටම ලොකු ප්‍රයෝජනයක් වෙන විදිහට තමයි අපි මේක කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මට සහයෝගය දෙන්න පුද්ගලික වෙනත් වෙලාවකට මට කෝල් එකක් දීලා හරි WhatsApp මගින් හරි අත්‍යවශ්‍ය ගැටලුවක් අහන්න පුළුවන්. මේක ඇතුළත් පරිස්සමෙන් ඒ දේ කරන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. ඕන දෙයක් අහන්න පුළුවන්. හැබැයි you better question regarding the lesson which is going on. යන පාඩම සම්බන්ධයෙන් නම් වඩා හොඳයි නැත්නම් අපිට පැටලෙනවා. ඒ කියන්නේ මේ කියන කාරණේ නිරවුල් කරගන්න වෙන ඒවා කිව්වහම අනිත් අයට ඒක බාධා වෙන්න පුළුවන් නිසා. ඒ වගේම අපි තව උදාහරණයකට ගියොත් බලන්න I am doing දැන් ඔයා නිකන් හිතන්න you are traveling on the bus right you are traveling on the bus ඔයා බස් එකේ යනවා
in the bus you meet one of your friends. Bus එකේ ඔයාට හම්බ වෙනවා යාළුවෙක්. Right, you are traveling by bus, you are traveling on the bus, right? In the bus you meet one of your friends. Bus එකේ ඔයාට යාළුවෙක් හම්බ වෙනවා. එතකොට එයා වාගෙන් අහනවා what are you doing these days? ඔයා මොකද මේ දවස්වල කරන්නේ? අන්න එතකොට ඔයා කියනවා I am following an English course. Right? I am following an English course. මම ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරනවා. එතකොට ඇත්තටම බස් එකේ ඔයා ඉංග්‍රීසි පාඩම් කරන්නේ you do nothing related to English. ඔයා ඉංග්‍රීසි සම්බන්ධව කිසිම දෙයක් බස් එකේ කරන්නේ නැහැ. නමුත් ඔයා කියන්නේ I am following an English course. I am doing an English course. දැන් ඔයා ලියාගත්තේ උත්තර එනවා කියලා බලන්න. right මේ වාක්‍ය ටික මේකටත් දාන්න. ඒ වාක්‍ය ටික යාට දීලා තියෙනවා. එතකොට බලන්න පුළුවන් මේක නේ. මම වාක්‍ය ටික කලින් එව්වා. මේ group මාරු වෙලාද දන්නේ නැහැ. ඒකයි සමහර අය මේ අදාළ නැති ඇත් මේක ඉන්න වෙන්න පුළුවන්. නමුත් ඒ ඉදිරියේදී අපිට නිරවුල් කරගන්න පුළුවන්. right අපි තව තැනකට ආවොත් තව පොඩි වෙලාවයි අපිට තියෙන්නේ. බලන්න. ඔන්න දැන් අපි කතා කර හිටිය present continuous tense එක පාවිච්චි වෙන තව තැනකට අපි යන්නේ. Right, actions that happen in a period connected to the present moment. එතකොට බලන්න දැන් අපි වාක්‍යයක් දුන්නා ඇය අද වැඩ කරන්නේ ඇය අද වැඩ කරන්නේ එතකොට she doesn't work today කියලා දාලා දෙනවා. එහෙම වෙන්න බෑ. හරි. එතකොට she doesn't work today කියන්නේ she is not working today කියන්නේ. ඒ කියන්නේ දැන් she doesn't work today කියන වැරදි. she doesn't work කියන්න පුළුවන්. එතකොට she is not employed. Right, but she is not working today means she has got an employment. Job එකක් තියෙනවා. She has a job. එට රැකියාවක් තියෙනවා. Right, she is employed. ඒ රැකියාවක් නියුක්තයි. But not working only today. නමුත් අද විතරක් වැඩ කරන්නේ නැහැ. Maybe due to personal or medical reasons she is on leave. පුද්ගලික හරි වෛද්‍ය හරි හේතු මත එය අද නිවාඩු. Today. ඔන්න ඔය වගේ දැන් බලන්න today. Right? අපි මේ ඉන්නකොට this evening අද හවස. අපි ඉන්න මොහොතට සාපේක්ෂ කාලය තියෙනවනේ. ඒ කාල පරාසෙ. අද නම් today. නැත්නම් this evening. This morning. These days. This week. This month. Right? This year ඒ වගේ. ඔය this කියලා යොදන එහෙම නැත්නම් අනිකුත් today. This evening ඒ වගේ ඒවා. අන්න ඒ කාල පරාසවල ඔබ යමක් කරනවා නම් වෙන කෙනෙක් යමක් කරනවාද කියලා අහනවා නම් ඒක කරන්නේ නැත්නම් see whether you use the present continuous. අන්න මේ රටාවට ටක් ගාලා එන්න. එහෙනම් අපි අදහසයි රටාවයි ඉදෙන පරිසරයයි තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට සංනිවේදකයකින් තොරව අපිට අවශ්‍ය දේ සංනිවේදනය වෙනවා. දැන් මම මේ දවස්වල බෙහෙත් වගේක් බොනවා. Right, I am taking some medicine. Yes. අහන්න. අපිට දීලා තිබ්බේ මේ ඇය අද නම් මහන්සියෙන් වැඩ කියලා වාක්‍යයක්. ඔව්. මේකනේ ඒක ඔහු අද මහන්සියෙන් ඉගෙන ගන්න එකත් අපි ඒක දෙන්නම් කමන්නේ ඒක. ඇය අද මහන්සියෙන් වැඩ කරන she is working hard today. She is working hard today. Right? එතකොට she is working hard today කියලා කියන්නේ හැමදාම එයා මහන්සියෙන් වැඩ කරන්නේ නැහැ. අද වැඩ. Today, only today. දැන් මම අද මේ දවස්වල බෙහෙත් වගේක් බොනවා. I am taking some medicine these days. දැන් බොනවට කියන්නේ take. දැන් අපි ඉංග්‍රීසි පටල ගන්න හැටි මම පෙන්නන්නේ. දැන් take කියන්නේ බොනවා. make කියන්නේ හදනවා. හරි? have කියන්නේ තියනවා ඉන්න. ඔන්න ඉංග්‍රීසි පටල ගන්න බෑ. එහෙම එකක් නැහැ. take කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා. ඒක දෙකනේ
වතුර වගේ. right? වතුර මේ කෝප්පෙට දැම්මම කෝප්පේ හැදෙන්නේ ගන්න. ඒ වගේ වචනය තේරුම ගන්න එක යෙදෙන පරිසරය. අනිත් ඒවත් එක්ක. දැන් ටේක් කියන එකේ ගන්නවා කියලා කියන්නේ නැහැ හැම වෙලාවෙම. මං කියනවා මං ඔයාව හෙට shopping එක්කන් යනවා. I will take you shopping tomorrow. I will take you shopping tomorrow. මං හෙට ඔයා ෆිල්ම් එකක් බලන්න එක්ක යනවා. right? I will take you to the cinema tomorrow. I will take you to the cinema tomorrow. right? I will take you for a film tomorrow. හෙට ඔයා ෆිල්ම් එකක් බලන්න එක්ක. එතන take කියන එක්ක යනවා. accompany කියන්නේ දැන් take කියන්නේ බොනවා. I'm taking some medicine these days. කාලිවිල්ලා බෙහෙත් ටික බොන්න. right? Take your medicine after meals. right? You should take your meals after, you should take your medicine after meals. කාලිවිල්ලා බෙහෙත් ටික බොන්න. ඒතර take කියන්නේ බොන්න කියන. ඔව් drink මම සුදුලට දොනට පාඩම කරා. right? I am taking some medicine. එතකොට දැන් ඔහු අද මහන්සියෙන් පාඩම. He is studying hard today. දැන් නිකන් මෙහෙම හිතන්න. දැන් ඔයාගේ මල්ලියෙක් ඉන්නවා. You have got a little one who is mischievous and playful. right? මල්ලි කර නංගි කර ඉන්න හරිම දඟයි, සෙල්ලමට බරයි. mischievous දඟයි. playful සෙල්ලමට බරයි. right? and doesn't do lot of study learning. ඉගෙන ගන්න වැඩ මුකුත් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. even you pet and pamper him too much. ඔයත් ඉල්ලන දේ අරන් දෙන උරතල් කරනවා. pet and pamper. pet කරනවා, උරතල් කරනවා, pamper. අනවශ්‍ය පහසුවක් සලසනවා. even you pet and pamper him too much. පුඩියගේ හැටි. right? එතකොට but at a time you find him doing lot of learning. at a time you find that fellow, that little one doing lot of learning, surrounded with books and all. පොත්පත් වට කරගෙන ඒක හොඳට පාඩම් කරනවා. ඔය අම්මට කියනවා අද නම් මල්ලිය යමරට වැඩ. ඔන්න දැන් වචන පාඩම් කරපු එක යමරේ හොයනවා. මොකක්ද යකෝ යමරට කියන්නේ? ඉංග්‍රීසි. දැන් ඩික්ෂනරියෙත් නැහැ. ඔය වචන පාඩම් කර කර ඒව ගලපන්න යන කෙනාට ඔන්න ඉංග්‍රීසි බැරි වෙනවා. ඒ කියන්නේ you can never make correct sense simply by fabricating word by word. right? You can never make the correct sense by doing that. ඒක කළා අතරම මේ හරියටම ඉංග්‍රීසි අදහස් ගොඩනගෙන ක්‍රමයට එන්න බෑ. he is learning hard today. today කිව්වම අද විතරයි. right? It doesn't mean that that fellow usually does lot of learning every day. එයා සාමාන්‍යයෙන් හැමදාම ගොඩක් ඉගෙන ගන්නවා කියන අදහස එතන එන්නේ නැහැ. right? We are having a party. අද අපිට පාටියක් තියෙනවා. we are having a party. right? It doesn't mean that we usually have parties every day. ඒකේ අදහස් වෙන්නේ හැමදාම අපිට පාටි තියෙනවා. right? දැන් අද අපිට පන්තියක් තියෙනවා. ඔයාලට අද පන්තියක් තියෙනවා. Are you having a class today? සමහරු දාලා තියෙනවා do you have class here? එහෙම අහන්න බෑ. do does දාලා ඇහුවොත් සාමාන්‍ය දෙයක්. ඔයාලට හැමදාම ඉරිදා පන්තියක් තියෙනවා. එතන පුළුවන්. Do you have a class every Sunday? Do you have a class on Saturday? සෙනසුරාදා සාමාන්‍ය ක්ලාස් එකක් තියෙනවා. ඒක නෙමෙයි අහන්නේ. සාමාන්‍ය දිගින් දිගටම තියෙන එකක් නෙමෙයි. අද ක්ලාස් එකක් තියෙනවා. Are you having a class today? එතකොට ඔයා කියනවා no, I'm not having any classes these days. මේ දවස්වල මට පන්ති මොකුත් නැහැ. I'm not having any classes these days. දැන් ඔයා තේරුම් ගන්න. I'm ඉස්සා දාලා ing දාලා ඒ ඉගෙන ගන්න වාක්‍ය රටාව present continuous tense එක, progressive tense එක වර්තමානයේ හා සම්බන්ධ වර්තමානයේ හා ගැට ගැහුණු කාල පරාසවල දෙයක් කරනවා නම් කරන්නේ නැහැ කියනවා නම් අන්න එතෙන්ට එදියා. උදාහරණයක් ගන්න අපි මේ ඉන්න හවස්වරුව this evening. This evening is a period of 2-3 hours including the present moment, present hour that we are now. දැන් අපි ඉන්න මේ මොහොත වර්තමාන පැය කිහිපයේදී this evening කියන්නේ. එහෙනම් අපි මේ අදහවස කරන්න කියන දේවල් කන්ටිනියස් වලින් කියන්නේ. right? මං අද හවස මේ මොනවත් homework කරන්නේ නැහැ. right? I'm not doing any homework this evening. because I have to do something different. වෙන දෙයක් මට කරන්න තියෙනවා.
මම අද රැට කන්නේ නැහැ. හරි? මම අද රැ කන්නේ නැහැ. I'm not having dinner today. I'm not having dinner today. When you say that I am not having dinner today, you mean that you are not having dinner only today. It doesn't mean that you usually don't have dinner. It doesn't mean that you don't usually have dinner. සාමාන්‍ය dinner එක ගන්නේ නැහැ කියන එක නෙමෙයි මේ අදහස් කරන්නේ. right? එතකොට ඊළඟ එක. ඔන්න අපි තව වැදගත් තැනකට ආවා. දැන් මොකද්ද මතකද අපි කතා කරන ටෙන්ස් එක? present continuous tense. හරි? To talk about changes happening now. This is another area, right? ඔන්න තව තැනක් where you should come up using present continuous tense. වර්තමාන කරමින් පවතින කාලයේ භාවිත කරමින් ඉස්මතු විය යුතු තවත් තැනක් in communicative or spoken or conversational English. කතා කරන භාෂාව තුල. or practical language. ව්‍යවහාරික භාෂාව තුල. හරි? එතකොට අපි නිතරම මේ රටා හඳුන ගන්න ඕනේ ඒවට අනනුකූල ඒකට අදාළ ඒ පරිසරෙත් එක්ක. right? දැන් බලන්න ඔන්න තව තැනක්. දැන් 6ට විතර මොකද පරිසරය වෙන්නේ? 6ට 6 මාට විතර මොකද වෙන්නේ? කරුවල වේගෙන යනවා. අන් පරිසරයේ වෙනසක් වෙනවා. අන්න ඒතර අපි කියනවා turn on the lights, it's getting dark. Switch on the lights, it is getting dark. It is getting dark. Present continuous. Hey, ඔයා කතා කරන්නේ මේ මොහොතේ වෙන වෙනසක් ගැන. Likewise, if a particular change is happening, right? If a particular change is happening, maybe in you, maybe in me, maybe in somebody else, or maybe in the environment, right? Wherever it may be. ඔබ තුල හරි මා තුල හරි වෙන කෙනෙක් තුල හරි පරිසරය හරි කොහේ හරි දැන් මොකක් හරි change එකක් වෙනවා. Right? Just to talk about such changes, right? See whether you use the present continuous. අන්න ඒ මේ මොහොතේ කොහේ හරි වෙන වෙනසක් ගැන කතා කරන්න මේක පාවිච්චි කරා. විතරම ඒ රටා හඳුන ගන්න ව්‍යවහාරික පරිසරයක් එක්ක කතා කරන තැනකට ගැලපලා. Right? I come to your place. You offer me a cup of tea. Right? I visit your place and you offer me a cup of tea. Right? Without having that, I just continue talking. I just go on talking. I just carry on talking with you. Then what would you say? I visit your place. And you offer me a cup of tea. Without having that, I just continue talking. Then what would you say? Have your tea. It's getting cold. And it is getting cold. You use present continuous because you notice a particular change is happening, right, related to the tea that you offered to me. Right? Then ඔයා මාත් එක්ක මේ පාඨමාලාවේ අකණ්ඩව ටිකක් බෝරින් වුණා. දැන් ඉන්නවා. මම කතා කරන අපි විදියට විවෘතහලු නැති වුණාම ටිකක් සමහර කෙනෙක්ට බෝරින් වෙන්න පුළුවන්. right? එතකොට මේ නමුත් උමනාවෙන් ඉගෙන ගන්න අවශ්‍ය කෙනා අනිවාර්යෙන් රැඳෙනවා. මොකද මේක ඊටාම ක්‍රමානුකූල නිවැරදි මඟ පෙන්වීමක් කියන එක සාමාන්‍ය අදහසක් තියෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් මේ වෙලාවේ මේකට තේ එකක් බිපි නැත්නම් ග්‍රීන් ටී එකක් බොන. එතකොට නිින්ද යනවා අඩුයි. නිදිමත එන්නේ. ඔය තෙල් ටිකක් බහිනවා. කට්ටිය කතා කර කර මේක ගැන මම මේ කියන ඒවත් වෙන සාකච්ඡා වෙවි මයික් එක ඔන් කරන්නේ නැතුව.
ඒකට කට්ටිය ෆැමිලි එකේ අය මේක එන්ජොයි කරන්න පුරුද්දක් කරගත්තාම හැමදාම මේ වෙලාවට වෙන වෙන ගෲප් වලට එන්න එපා සතියට එක දවසයි එතකොට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් then turn on the lights ඒ වගේ ඊට පස්සේ දැන් බලන්න you are following an English course right you are doing an English course oh you are learning some English at the moment මේනකොට English ටිකක් කරනවා right what happens to your knowledge ඔයාගේ දැනුමට මොකද වෙන්නේ your knowledge is getting better your knowledge is improving එතකොට ඉගෙන ගන්නකොට දැනුමේ යම් change එකක් වෙනවා right you getting some positive kind of change in your knowledge දැනුමේ යම් වෙනසක් වෙනවා it is getting better it is improving you are making some good progress දිනුවක් හදාගෙනමින් යනවා අන්න ඒක change එකක් ඉගෙන ගන්නකොට අරක උඩ පැත්තට වෙනස් වෙවි යනවා අන්න ඒක අපි කියන්නේ present continuous දැන් අපි සමහර අයට කියනවා බලන්නකෝ එන්න එන්න මහත් වෙනවා you are getting fatter and fatter එන්න එන්න මහත් වෙනවා pool ගෙඩිය වගේ you are going down ඔයාලා නම් බහිනවා හෙට්ටු වෙනවා right everything is changing moment by moment දැන් අපි බුද්ධ ආගමේ කියන්නේ හැම දෙයක්ම මොහොතින් මොහොත වෙනස් වෙනවා everything is changing nothing is permanent සදාකාලික ස්ථාවර මුකුත් නැහැ හැම දෙයක්ම change right නිසා පොත්වල දාර්ශනික අදහසක් මතු කරලා තියෙනවා මෙහෙම there are no rivers only rivering there are no rivers ගංගා කියලා දෙයක් නැහැ only rivering ගැලීමක් තියෙන river කියන එකට ing දාලා tense එකම හදලා තියෙනවා ඒකයි මම කිව්වේ grammar කියලා ගන්න නැහැ කියලා හරි near කියන්නේ නිපාතයක් නමුත් ඒක verb එකක් කරන්න පුළුවන් we are nearing the end of the lesson we are nearing අපි සමීප වෙමින් ළඟා වෙමින් ඉන්නවා the end of the lesson නිපාත ක්‍රියාපදයක් කරන්න පුළුවන් right in society we can see constant struggle between haves and haven'ts සමාජයේ අපි නිරන්තර අරගලයක් දකිනවා තියෙන අය සහ නැති අය haves and haven'ts දැන් have එක ටෙස් දාන්න බෑනේ haven'ts කියන එක haven't කියන එක ටෙස් දාන්න බෑනේ උත්තර හැදෙනවා right එතකොට දැන් එයා මාර්ක් කපටි fox කියන නරිය මියා වඩා කපටි කියන අපි කියන he is foxier than anyone ඌරගෙට වැඩිය මියා කපටි fox කියන එක adjective එකක් කරගත්තා is that fellow is actually foxier than anyone fox කියන නරිය foxier ඒ වගේ අපි නිදහස් වුණාම භාෂාව පාවිච්චි කරනවා ව්‍යාක වචන තේරුමයි ග්‍රැමර් හිත හිටියාම කොහේ හරි ඉර වෙලා අස්සකට තල්ලු වෙනවා එන්නේ නැහැ මෙන්න මේකට ඊටාම ප්‍රායෝගික පිළිතුරක් ඉදිරියේදී ක්‍රමානුකූලව ඔබට අපිත් එක්ක ඉන්නකොට ලැබෙනවා there are no rivers only rivering ගස් කියලා දෙයක් නැහැ ඔය ගහ කියලා අපි දකින්නේ වර්ධනයේ එක්තැනක් only rivering sorry there are no rivers only rivering ගංගා කියලා දෙයක් නැහැ අපි ඔය ගැලීමේ තැනක් ගංගාව ලෙස දකින්න there are no trees only treeing there are no trees only treeing there are no rivers only rivering river කියන එකට ing දැම්ම ගංගා නැහැ ගැලීමක් තියෙන there are no animals only being සත්වය පුද්ගලයෝ නැහැ එතන මානසික ශක්තියයි භෞතිකය අතර ප්‍රවාහයක් ගලා යන ස්වභාවයක් තියෙනවා right ඒ වගේ තැන්වලත් ඒක එහෙම කියනවා his health condition is දැන් මේක ඉගෙන ගන්න අපිට නිකන් නිදහස් වෙන්න ඕන හරි දැන් ඒතකොට බයිබලයේ කියනවා you must be like children යේසුස් වහන්සේ කියනවා if you want to come to my kingdom you must be like children ඔබලාට මාගේ ස්වර්ග රාජ්‍යයට එන්න අවශ්‍ය නම් ඔබලා කුංචි දරුවෝ වෙලා පොඩි උන් හරි නිදහස්නේ නරක සිතිවිලි මුකුත් නැහැ රණ්ඩු උනත් එකතු වෙලා දෙන්න සෙට් වෙලා සෙල්ලම් කරනවා දැන් අපිට එහෙම අමාරුයි අපේ තියෙන grudges වැඩි දැන් මම කියන්නේ if you want to come to the kingdom of learning and education you must be like children
අපි පුංචි එවුන් වගේ මේකත් එක්ක එකතු වෙලා කතා බහ කරලා දෙයක් ලියාගෙන සතුටින් විනෝදෙන් ඉගෙන ගන්න. ඒ කියන්නේ ඉගෙනුම් ලෝකයට එන්න අවශ්‍ය නම් ඔබත් පොඩි එවුන් වගේ වෙන්න. වැඩි හිටියෝ අර එහෙම හිතුවාම හරි අමාරුයි. ඒ අතරම life is learning is life. ඉගෙන ගන්නවා කියන්නේ ජීවිතය. ජීවිතය කියන්නේ ඉගෙන ගන්න. If you stop learning, thereby you stop living. ඔය ඉගෙන ගන්න එක නතර කරොත් ඒ නතර කරන්නේ ජීවිතය. දරුවෝ ඉන්නවා, වැඩි හිටියෙක් බැඳලා මොනම සාධකයක් නිසාවත් නතර නොකළ යුතු දේ ඉගෙන ගන්න. ආනන්ද මෛත්‍රී ආමඳුරෝ කම්පියුටර් ක්ලාස් යනකොට අවුරුදු 95යි. උන්වහන්සේ කියන්නේ ඒගොල්ලෝ ඇයි මේ වලට බලපෑ උඩපෑ කම්පියුටර් කියලා. ඉගෙන ගැනීම එහෙම අදාළ නැහැ. මුළු සමස්ත ජීවිතය තමයි ඒ කියන්නේ ජීවිතය ඇත්තටම සක්‍රිය වෙන ජීවිතේ ජීවත් වෙන සැබෑ ක්‍රියාවලිය ඉගෙනුම්. විතරම ඉගෙනුම් සංස්කෘතියක් තුළ ඉන්නවා. එතකොට අපිට ගොඩක් වෙලාවට මානසිකව යම් ප්‍රබෝධයක් උත්තේජකයක් ඒ තුළ අපිට පුරුදු වෙනවා. His health condition is improving. ඔහුගේ සෞඛ්‍ය මට්ටම ප්‍රතිකාරයෙන් පස්සේ සුවාතට හැරෙනවා. He is getting better. He is improving. He is getting okay. He is becoming okay. He is improving. He is recovering. Right? You can make the idea anyway, but anyway, present continuous. Because you notice a particular positive change. Right? Maybe negative or positive, whatever. The health, the situation of the patient is getting worse. It continues. නරක පැත්තටයි ලෙඩාගේ තත්ත්වය කරකින් මොකක් හරි කමන්නේ ඔය හෝ පැත්තකට change එකක් නම් right if you are talking about a particular change that is happening right now right see whether you use the present continuous මේ වගේ වර්තමාන කෙරමින් පවතින කාලය අපි පාවිච්චි කරනවා the present continuous tense right ඊට පස්සේ වෙන මේ ටෙන්ස් එක පාවිච්චි වෙන තව එතන for temporary actions හරි ඔන්න දැන් తాවකාලික දේවල් කතා කරන්න යනකොට ටක් ගාලා මේකට එන අපි මෙහෙම හිතන්නේ හරි දැන් ඔයා හිතන්න ඔයා කොහේ හරි ඉන්නවා right you work somewhere at Nugegod you just imagine නිකන් මනසින් හිතා ගන්න you just think that you work somewhere at Nugegod. Right? You just think that you work somewhere at Nugegod. Nugegod කොහෙද වැඩ කරන්නේ? හරි? And you daily travel to your working place by bus. You daily commute. You daily travel. Right? You daily go to your working place by bus. Right? You go there on the bus. Bus එකේ යනවා. හැමදාම වැඩට යනවා බස් එකේ. When you travel, right? When you travel, when you go on the same route, most probably at the same time. එකම route එකේ ගොඩක් වෙලාවට එකම වෙලාවට. Right? When you travel, you meet same kind of people. You constantly meet, regularly meet same type of individuals, similar type of people. එකම ජාති වගේ කට්ටියන් හැමදාම යනකොට හම්බ වෙයි. Right? By seeing them constantly. Right? By meeting, by seeing them regularly, you become familiar with certain individuals. සමහර අය එක්ක එහෙම මේ ඔයා මේ ගිහිල්ලා working hard today. She is working hard today. I'm taking some medicine these days. Correct. So හැමදාම එහෙම එකම පාර යනකොට ඔයාලා හැමදාම හම්බ වෙනවා හුරු වෙනවා. Right? You become familiar with certain individuals. සමහර මිනිස්සු එක්කලා එහෙම දැන හුරුවක් ඇති වෙනවා. Right? By being familiar. Right? Seeing constantly you become familiar and once you become familiar හුරු වුණාම you compel to talk to even. You compel to talk to them. ඔබ ඒගොල්ලන්ට කතා කරන්නත් යොමු වෙනවා. Right?
initially at the beginning what would you ask? මුලදී මොකක්ද අහන්නේ? Where do you live? කොහෙද වාසය කරන්නේ ජීවත් වෙන්නේ? ඒතර එයාගෙනවා I live in Kandy මම නුවර. ඔයා බලන්න හැමදාම 6ට 6:00 විතර මෙහෙදි හම්බ වෙන්න විදියක් නැහැනේ. මෙයා නුවර ඉඳලා එනවා. අපි කොහෙද බෝඩ් වෙලා නතර වෙලා ඇති. තාවකාලිකව කොහෙද නතර වෙලා ඉන්නවද කියලා කොහොමද අහන්නේ? Where are you staying? දැන් බලන්න. ඔබ කොහෙද ජීවත් වෙන්නේ කියලා ඇහුවේ? By using simple present, where do you live? Right? Where do you live? කොහෙද නතර වෙලා ඉන්නේ කියලා අහන්නේ? ඒකට I live in Kandy. නුවර ඉඳලා හැමදාම උදේ එනවා වෙන්න බෑ. එහෙනම් මේ කොහෙද නතර වෙලා ඇති? ඒක తాවකාලිකව ඉන්න තැන අහන්නේ කොහොමද? Where do you stay කියලා අහන්නේ කොහොමද අහන්නේ? Where are you staying? temporary දෙයක් ඇහුවේ continuous. දැන් ඔයගොල්ලෝ ඔළුවට චිත්‍රණය වෙන්න ඕනේ. When talking about temporary things, anything that happen on temporary basis, see whether you use continuous. So I'm staying at Rajagiri. I'm staying at Rajagiri. I'm boarded there with a friend of mine. Another vela in Rajagiri. I am staying at Rajagiri. I'm boarded there with a friend of mine. My car is starting again. My car is starting any. Right, my car isn't starting again. My car is starting any. So what are they me? මං ආපු කාර් එක දැන් ස්ටාර්ට් වෙන්නේ. ටෙම්පරරි දෙයක්. රයිට් ඒ වගේ తాවකාලික දේවල් විතරම කතා බහ කරන්නේ මේකේ. දැන් අපි කතා කරා පසුබිම් කීපයක් තව ටිකක් තියෙනවා අපිට වෙලාව මදි ඒ ටික කතා කරන්න. දැන් ඒ වගේ අපි මේක එක පැත්තක්. ඒ වගේ ඉංග්‍රීසි භාෂාව පහසුවෙන් තේරුම් ගන්න මේක පොඩි මායට අමාරුයි. පුංචි හෝ යම් අදහසක් තියෙන්න ඕනේ. ටිකක් මේක එක ගනුදෙනු කරලා මේක හරියටම අල්ලගන්න. ඒ නිසා මේකට ගැළපෙන මේ මට්ටමේ වගේ අය තව අලුතෙන් ඉන්නවන එකතු කරගන්න. මේක ටිකක් දිරවන්න නැති අය ටික කොහොමවත් හැලෙනවා. මේකට හරියන අය නතර වෙනවා. ඉතින් මේක අර අපි අර පොඩීම තැනකින් නෙමෙයි උඩම තැන ගන්න නෙමෙයි සාමාන්‍ය. නමුත් අමාරුවෙන් හරි මේක එලිලා හිටියොත් ඔයාට අර වැරද්දක් වෙන්නේ නැහැ. මොකද අපි තාම වාග්විද්‍යාත්මක භාෂාව දියුණු කළ යුතු ප්‍රගුණ කළ යුතු ඒ NLP ටෙක්නොලොජීස් නියුරෝලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑමින් වල එන ටෙක්නොලොජීස් වලටත් අනුගතව වාග්විද්‍යාත්මක ක්‍රමවේද වලටත් අනුගතව වෘත්තික භාවයේ සහිත ප්‍රොෆෙෂනල් ගුරුවරයෙක් හැටියට වඩා නිවැරදි මඟ පෙන්වීමක් මේක ඇතුලේ කරනවා. ඒ නිසා ඒකට සම්බන්ධ වෙන්න තියෙන ප්‍රශ්න මට ක්වෙස්චන් හැටියට ටෙක්ස්ට් කරන්න WhatsApp කරන්න. සමහරවිට මට දවල් වලට WhatsApp වලින් හරි කතා කරන්න පුළුවන් අත්‍යවශ්‍ය සාධකයක් විතරක් තියෙනවා. නැත්නම් මැසේජ් කරන්න. මේක අපි මාස 2ක් වගේ කාලයක් අපි බලාපොරොත්තු වෙනවා මේ අත්‍යවශ්‍ය කාරණා ටික දැනුවත් කරලා ස්වයංව ඉගෙන ගන්න තනියම ඉගෙන ගන්න අවශ්‍ය කරන ගයිඩ්ලයින් එක දෙන්න. ඊට පස්සේ ඒකත් එක්ක දිගටම යන්න ක්‍රමයක් තියෙනවා. වෙනස් ක්‍රම ටිකක් තියෙනවා. ඒ ටික Tamanට තනියම කරගෙන යන්න පුළුවන්. Tamanගේ ෆෝන් එක පාවිච්චි කරලා, ලැප් එක පාවිච්චි කරලා, අන්තර්ජාලය පාවිච්චි කරලා, ඒ වගේම තවත් දියුණු මැටීරියල් පාවිච්චි කරලා තාම දියුණු වැඩසටහනක් අපි හදලා තියෙනවා. මනෝවිද්‍යාත්මකව තියෙන එන ගැටලුව පියවර ක්ලියර් වෙනවා. එතකොට ඒක මේකේ එහෙම ඒක ඊටාම ප්‍රවීණ අධ්‍යාපනඥයෝ ඒක අපේ වැඩසටහන ලංකාව දැනට ඒ අපේ අධ්‍යාපන ඉංග්‍රීසි වැඩසටහන විතරයි එහෙම ඊටාම ඉහළ මට්ටමකින් සම්භාවනාවට ගෞරවයට ගොඩක් ඉහළ අයගේ අධ්‍යාපනඥයන්ගේ මහාචාර්යවරුන්ගේ පවා ඒ වගේ විශාල ප්‍රමාණයක් අපේ රටේ ගුරුවරුන්ගේ ගෞරවයේ සැලකිල්ල ලැබිලා තියෙන වැඩසටහනක් වැඩි දෙනෙක් ඒක පරිහරණය කරනවා ගොඩක් ගුරුවරු. ඒ නිසා ඔබටත් ඒක එක යන්න පුළුවන්. නැතත් අපිත් එක්ක මේ විදිහට මේව සටහන් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ අදාළ විස්තර අපි ගෲප් වල දානවා. කැමති අය කතා කරන්න.
මේ වැඩසටහන යන වෙලාවේ local calls ගත්තොත් මේ line එක drop වෙනවා. Mobitel එක Note 70 258 4405 ඒකෙන් මේ WhatsApp එක කනෙක්ට් වෙන්නේ. මේකට මැසේජ් එක අරින්න. ඒතර ඒකට කෝල්ස් ගන්නකොට අර අනිත් අයට ඒ ලින්ක් එක යන්නේ නැහැ. ඒ වෙලාවට ලෝකල් කෝල් ගන්න එපා. ඔබට ලින්ක් එක ආවේ නැත්නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඒකට මම WhatsApp එක බල ඒ විනාඩි 10 ඇතුළත බලනවා. පරක් වෙනේව නම් ගොඩක් කරවට බැලෙන්නේ නැහැ. පාඩමට ආවට පස්සේ ඊට පස්සේ ආයෙ ඊළඟ දවසේ වෙන එකකට තමයි එයාව සම්බන්ධ කරගන්න තියෙන්නේ. එහෙනම් අපි අද වැඩසටහන මෙතනින් මේ නතර කරනවා. මේ කිතුරු කොටස අපි ඊළඟ දවසේ ඔබත් එක්ක සාකච්ඡා කරනවා. මේ තුකුල් මොනවා හරි දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් හැටියට කතා කරන්න පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක්ට අදහසක් ගොඩනගා ගන්න පුළුවන්. අවශ්‍ය නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනට මයික් එක අන්මියුට් කරලා අහලා මේ මියුට් කරන්න පුළුවන්. මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම්. excuse me sir දැන් මේ කරපු පාඩම සර් රෙකෝඩින් කරන හින්දා අපිට ඒක රෙකෝඩින් එක දාන්න පුළුවන්ද group එකට? මොකද සර් සැරෙන් සැරේට මට සිග්නල් නැතුණා හින්දා සැරෙන් සැරේට කට් වුණා ඒක හින්දා. ඔව් මේක රෙකෝඩ් එක දාන්න පුළුවන්. නමුත් රෙකෝඩ් එක දාන්න බැරි මේකේ අතර මගදී වෙන ප්‍රශ්නත් එක්කනේ අපි යන්නේ. මේක එඩිට් කරන්න ගියොත් ලොකු ක්‍රියාවලියක්. දාන්න පුළුවන්. පුළුවන්. කමන්න එඩිට් කරන්න නැතුව ඒ කියන්නේ අපේ ක්ලාස් එකේ ළමයිම ඉන්නස ඒක ප්‍රශ්නයක් නැහැ. අර මොකද එහෙම දැම්මහම ඒක අපි දැම්මහම අපි දන්නේ නැහැ කියන ලිමිට් එක. ඒක අර විධිමත් නැහැනේ මේ අපි එක එක්කෙනාට කතා කරන දේවල්. ඒකයි ඒක අවශ්‍ය කෙනෙක්ට වෙනම එවන්න පුළුවන්. ඕකේ සර්. රයිට් අවශ්‍ය කෙනෙක්ට වෙනම එවන්න පුළුවන් පොදු විධානවලට වැඩිය. මේක පර්සනලි කතා කරන්න මේ රයිට් තා මොනවද අහන්න තියෙන්නේ?